දැන් බොහෝ වෙලාවට ගීතවල තියෙන්නේ පාපොච්චයන්, විලාප, එහෙම නැත්නම් පොලිසියට දෙන කට උත්තර. ඒ වගේ දේවල් තමයි බහුතරයක් ගීත රචනාවල තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ channels වලින් යනෝනේ එක මේ සුපර් ස්ටාර් මේ ස්ටාර් කියලා. මේක දිනන්නේ කාගේ සින්දු කියලාද? අද ඉන්න අයගේ සින්දු කියලාද? මීට අවුරුදු 20 30 ගානකට ඉස්සෙල්ලා කරපු ගායකයන්ගේ සින්දු කියලා. එහෙනම් ඒ වගේ වටිනාකම ඒගොල්ලෝ දන්නවා. අද අඳුරන්නේ නැහැ සේකර කවුද චන්ද්‍රරත්න මානවසිංහ කවුද සමහරවිට මේ ප්‍රේමකීර්ති මලෙත් 89 වගේ වකවානුව මට මතක විදියට. හොඳයි ස්වභාවිත ගීතය පිළිබඳව නව මානයක් සොයන්නට අපි විවිධ වැඩසටහන් වලින් බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා. හැබැයි කොපි විත් විමු කියන්නේ වෙනම සංකල්පයක්. අපි අරගෙන ඉන්නේ මේ සංගීතය පිළිබඳ ස්වභාවිත සංගීතය පිළිබඳව අපේ පැරණි ගීත හා නව ගීතත් එක්ක යන අලුත් රටාවක් කොහොමද ගලපගන්නේ කියලා දෙන එක. ඉතින් මේ කතාවේදී අපි විවිධ පාර්ශවයන් කලාකරුවන් විවිධ දැනුම තියෙන අය එකතු කරගන්න. ඉතින් අදත් අපි ඒ වගේ සුවිශේෂී කෙනෙක් එක්ක එකතු වෙලා අපුරු කතා බහක් කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔහු ගැන කියනවා නම් තව හෝල් රංගහල පදනමේ හිටපු අධ්‍යක්ෂ අධ්‍යාපන නාට්‍ය ප්‍රවර්ධන වැඩසටහන් අධ්‍යක්ෂකතුමා. නමින් ආචාර්ය සමන් සොයිසා මහත්මයාණන්. සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. හොඳයි. අපි මේ දවස්වල මොනවද කරන්න කියලා ඇහුවොත් කොහොමද තොරතුරු? මේ දවස්වල මම මේ නාට්‍ය පිටපත් වගේක් ලියාගෙන යනවා. එයට අමතරව මේ නාට්‍ය අධ්‍යක්ෂණය, රංගනය වගේ දේවල් පිළිබඳව මේ පොඩි රිසර්ච් එකක් කරලා පොත් කීපයක් ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක තමයි මේ දවස්වල කරමින් ඉන්නේ. මේ වගේ දේවල් තමයි මේ දවස්වල සිද්ධ වෙන්නේ. හරි දැන් මේ මගේ පළවෙනි ආරම්භය මම ගන්න සූදානම් දැන් මේ අපේ වර්තමාන සමාජයේ මතයක් තියෙනවා අපිට මේ පැරණි සංගීතයේ බොහොම උසස් එකක් තිබ්බේ. සහ අපිට වර්තමානයේ තියෙන සංගීතය ඊට ගැලපෙන්නේ නැහැ. මේ දෙක අතර තියෙන මේ මේකයි ඔකට තියෙන උත්තරේ මේ නිකන් කෙටි උත්තරයක් නෙවෙයි. මොකද හේතුව මේ ලංකාවේ මේ අධ්‍යාපනයේ 1972 දී ප්‍රතිසංස්කරණය වුණාම ඒ වෙලාවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී කියපු දෙයක් තමයි මේ වෙච්ච දෙයක් තමයි ඉතිහාසය වගේම සෞන්දර්ය විෂය පාසල් පද්ධතියෙන් ඉවත් වුණා. මේ ප්‍රතිඵලයක් විදිහට මේකේ ඵල විපාක විඳින්න සිද්ධ වුණේ ඔය මීට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා ඉඳලා එන පරම්පරාවට. ඔය වර්තමානයේ කතන්දරය සිද්ධ වෙලා තියෙන ඒක සාහිත්‍ය, භාෂාව, ඉතිහාසය පිළිබඳව තියෙන විනාශය. මේක සංගීතයේ, ගායනයේ, ගීතයේ පමණක් නෙවෙයි හැම ශේෂ්ත්‍රයෙන් මේ දේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ අනිත් එක තමයි 1977 ඇතිවෙච්ච විවෘත ආතිකය. ඉස්සර අපේ රටේ තිබෙන අල්පේච්ඡ ජීවිතයක් දැන් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තෘෂ්ණාව මේ දේවල් වැඩි වෙලා තියෙන නිසා මිනිස්සු බොහෝ දේවල් වලට යොමු වෙමින් තියෙනවා. එතකොට මේ පිටරටින් ලංකාවට ලැබෙන හොඳ දේ නරක දේ මේත් එක්ක මේ වෘත්ති ආර්ථිකයත් එක්ක මිනිස්සුගේ ආශාවල් වැඩි වෙන්න පටන් ගත්තා. මේ ප්‍රතිඵලයත් බලපෑවා අපේ සියලුම කලා ශාස්ත්‍ර වලට. එතකොට හොඳ සහ නරක දේ ලැබුණා. දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් තමයි මිනිස්සු කැමති ඊටාම මේ hina යන එහෙම නැත්නම් හරි සරල දේවල් විඳින්න. ඒතකොට මිනිස්සු යාන්ත්‍රිකකරණයට යොමු වුණා. මිනිස්සුගේ විවේකේ නැතුණා. එතකොට මිනිස්සුන්ට පුළුවන් කමක් වුණේ රසවින්දනයට ගැඹුරු දෙයක්කට ගිහිල්ලා යන්න ඉස්සර වගේ මිනිස්සු බලාපොරොත්තු වෙන හරි සැහැල්ලු ජීවිත. මේ ප්‍රතිඵලයක් විදියටත් ඔය කියපු සාධකත් එක්කත් විශේෂයෙන්ම අධ්‍යාපනයේ කඩා වැටීමේ තියෙන ප්‍රතිඵලත් එක්ක අපිට සිද්ධ වුණා අපේ රටේ ගීත කලාවත් සංගීතයත් මේක ක්‍රමයෙන් ව්‍යසනයට යන්න. මම කියන්නේ දැන් තියෙන සින්දු සහ ගීත සියලුම ඒවා ඒ තත්ත්වයේ තියෙන්නේ කියලා. ඇතැමක් ඒවා හොඳ ඒවා තියෙනවා. බහුතරයක් ඊටාම සරල පදවැල් තියෙන, ඊටාම තනු ගත්තත් ඒ තනු ඊටාම සරල තනු වල තියෙන ගීත රචනා. එතකොට හිටපු ප්‍රවීණතම සංගීතඥයෝ පද රචකයෝ මේ ශාස්ත්‍රයෙන් හිමින් ඈත් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ විනාශය කලා ශාස්ත්‍රයේ හැම තැනම සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් මේ ඔබතුමා විශ්වාස කරනවද ගීපද රචකයෙකුට සංගීතය හා ගනුදෙනු කරනකොට සාහිත්‍ය සහ තමා සතු ශබ්දකෝෂයේ වචන සම්බන්ධ දැනුමක් තියෙන්න ඕනේ කියලා? දැන් මම කියන්නේ දැන් මෙන්න මේ විදිහට ලංකාවේ සම්භාව්‍ය සාහිත්‍ය අනුරාධපුරයේ තියෙන. එතකොට ඉස්සර හිටපු මේ කලාකරුවෝ එම් නැත්නම් ගීපද රචකයෝ බොහෝ විට සම්භාව්‍ය සංගීත සාහිත්‍ය
එතනින් ගියා මේ යුගවලට අනුරාධපුර පොළොන්නරු යන ආදිවාසී යුගවලට ඇවිල්ලා ඊළඟට කොළඹ යුගය මේ දේවල් වලට ඇවිල්ලා මිනිස්සු ඇසූ පිරූ තැන් නැතුව කටයුතු කරපු පුද්ගලයෝ තමයි බොහෝ වෙලාවට ආවේ. දැන් වර්තමානයේ සිද්ධ වෙලා තියෙන්නේ ඒකේ පොතක් කියවීම ඉතා අඩුයි. ඔය ෆෝන් එකට ඔබ තමයි ඉන්නේ. ඕක කටයුතු කරමින් තමයි ඉන්නේ. ඕකෙන් තොර ලෝකයක් නැති විදිහට තමයි කටයුතු කරන්නේ. පොත්පත් කියවීමත් තුළින් තමයි මිනිස්සුන්ගේ දැනුම ලබා ගන්න. ඒතකොට ගීපද රචකයෙකුට සාහිත්‍ය පිළිබඳ විතරක් නෙවෙයි. දේශපාලනය, ආර්ථිකය, සමාජ විද්‍යාව, සමාජයේ සංස්කෘතිය, ආගමික තත්ත්ව මේ සියලුම පරාසයල් පිළිබඳව දැනුම් තේරුමක් තියෙන්න ඕනේ. හැකියාවක් තියෙනවා, දැක්මක් තියෙනවා. ඒ අනුව තමයි පද රචනය. මොකද හැමතිස්සෙම ගීපද රචනයක් ඇවිල්ලා ව්‍යංගයෙන් කියවෙන්න ඕනේ. වක්‍රෝක්තියක් නැතුව ගීයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් වර්තමානයේ අපි දකින්නේ කෙලින්ම සරලව නිකන් ඍජුව ප්‍රකාශනය. දැන් බොහෝ වෙලාවට ගීතවල තියෙන්නේ පාපොච්චයන්, විලාප, එහෙම නැත්නම් පොලිසියට දෙන කටුඋත්තර. ඒ වගේ දේවල් තමයි බහුතරයක් ගීපද රචනාවල තියෙන්නේ. ඉතින් කොහොමද මේ ව්‍යංගයක් කියවෙන්නේ ගීපද රචනාවල? සරලව කෙලින්ම පහර ගන්නවා. කියනවා මං කියන්න ඕන දේ. මං ඒවා කියන්න කැමති නැහැ. නමුත් මම මෙතනත් කියන දෙයක් තමයි මේ ලියන කියන අයගේ නෙමෙයි මේ වැරද්ද. මේක මේ දවසින් දෙකෙන් හරි ගස්සන්න පුළුවන් දෙයක්ද? මේක අනාදිමත් කාලයක ඉඳලා සිදෙලා අපෝ ඛේදවාචකයේ ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. මේ සමස්ත සාහිත්‍යම සමස්ත කලාවටම මේ පරිහානිය ලක්ෂණ ඇතුල් වෙලා තියෙන්නේ. හොඳයි දැන් මේ අපේ වැඩසටහනේ අපි කරන කටයුත්තක් තමයි ගීත දෙකක් තෝරගන්නවා. පැරණි ගීත සහ වර්තමානයේ මේ විදිහට අපි ඒ කැමැත්ත අනුව තෝරගන්න ගීත දෙකේ අපි අද පළවෙනියෙන්ම තෝරගෙන තියෙන ගීතය සුවිශේෂී ගීතයක්. හැමෝම ආස කරන ගීතයක් රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල කියන ගීතය. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ නන්දාමාලිනී මහත්මිය. ඒ වගේම මේකේ පද රචනය කරන්නේ අජන්තා රණසිංහ. බොහොම ජනප්‍රිය එතුමාණන්ගේ ගීත අපි අහලා තියෙන ඕනේ තරම්. සංගීතය සරත් දසනායක. මේක මේ දුහුල් මලක් චිත්‍රපටි බොහොම ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඉතින් අපි පොඩ්ඩක් මේ ගීතයට ඇහුම්කන් දීලා ඊට පස්සේ ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ආදරයයි පිම්රහෙලින් බෙන සිතුම් වසඟ කළ ආදරයයි රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරයයි පිම්රහෙලින් බෙන සිතුම් වසඟ කළ ආදරයයි. මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ ධර්ම විජයධර්ම ශ්‍රී මහත්මයා අධ්‍යක්ෂණය කරපු දුහුමල චිත්‍රපටය. මුළු චිත්‍රපටයෙන්ම කියන සමුදාර්ථයම මේ ගීතය ඇතුලේ තියෙනවා. එතකොට මේකේ කියවෙන්නේ විවාහක කාන්තාවකගේ අභිප්‍රායන්, එයාගේ සිතුම් පැතුම් හැඟීම් ඔස්සේ එයාට අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයට එයාපත් වෙලා තියෙන තත්ත්වය. එකක් පෙම් දැහැණින් බැඳ, අනිත් එක රන් කෙන්දෙන්. දැන් රන් කෙන්දෙන් බැඳ ඇති වෙන ආදරය කියන එක එතනින් කියවෙන්නේ රන් කෙන්දෙන් බැඳනවා කියන එක ඍජුව ප්‍රකාශන විවාහය. ඇති වෙන විවාහයවල හැම එකක්ම ආදරයකින් සිද්ධ වෙන විවාහ විදිහට ලෝකෙ පිළිගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. නමුත් සම්ප්‍රදානුකූලව ඇතිවෙච්චා වූ ආදරයක්, එහෙම නැත්නම් විවාහයක් ඔස්සේ ඇතිවෙච්ච ආදරයක් මුලින් කියනවා. දෙවනියට කියන පෙම් දැහැණින් බැඳි. අන්න එතන තමයි තියෙන ආදරය. ප්‍රේමය කියන දැහැණින්, ප්‍රේමය කියන වරපටින් ප්‍රේමයෙන් තමයි මේක බැඳිලා තියෙන්නේ. එතකොට දැන් මේ කාන්තාව සම්ප්‍රදානුකූල විවාහෙනුත් ප්‍රේමිනිසා, එයාගේ හැඟීම් එක්ක අනුගත වෙච්ච ප්‍රේමිනිසාත් කියන මේ දෙකේම ආදරේ අනුවත් ඉන්නේ. මේ කියන්නේ කිරිලිය සේදුර පියාසරලා අත්තට රිදෙනවා කොහොමද? දෑල විදාහල දෑතුන. දැන් කිරිලිය සේ. එතකොට දැන් මේක අනුව දැන් කිරිලියක් කියන එකේ මත කුරුල්ලේ කිරිලියක් පියාඹල යනකොට ඒ හොයන්නේ නිදහස. එයා නිදහස් හොයාගෙන යනකොට එයා නැති කිසි දෙයක් පේන්නේ නැහැ. ඒකෝ ඒ දැක්කත් ඒ ගණන් ගන්න. දැන් නමුත් ගියාට පස්සේ එයාට ආපස්සට හැරිලා බලනකොට එයාට තේරෙන්නේ මේක හරසුම් දෙයක් කියලා, තේරුමක් නැති දෙයක් කියලා. මට ඇතිවෙච්ච ඵලෙ. දෑත විදාහල. දෑල විදාහල දෑත. දෑල කියන වචනේ තේරුම අත් දෙක දෙපැත්තට දික් කරන එක කියන එක තමයි දෑල කියන්නේ. අපි අත් දෙක දෙපැත්තට දික් කරන එක තමයි දෑල කියන්නේ. දෑල විදාහල දෑත. ඒකට අත් දෙක දෙපැත්තට දික් කරාට පස්සේ මේ අත් දෙකටම මේක ඔබටත් මටත් ඔබටත් ඔහුටත් ඒ දෙන්නටම
මං ළඟට එන්න පුළුවන්. මම අත් දෙකම දික් කරලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ කවුරු වෙනුවෙන්ද මම මාව බදාගන්නේ, එහෙම නැත්නම් මාව තුල්ලට ගන්න, එහෙම නැත්නම් මා කාගාවටද යන්න ඕනේ කියලා. එතකොට මේ කාන්තාවගේ මේ සිතුම් පැතුම් චින්තනයේ මනෝභාවයන් තමයි මේ දැන් මේ කියවෙන්නේ. එතකොට මෙයා පැටලලා තියෙන්නේ. කියන්නේ මේ ආදරය, නිවැරදි ආදරය කොතනද? මගේ සම්ප්‍රදාන කුළු ජීවිතයේද? එහෙම නැත්නම් මන්ට අතරමඟදී ලැබුණු ප්‍රේමයේද? ඊට පස්සේ මේ කියන කනාට සුළුගේ දුහුල් මාල කියලා. කනාටු කියන වචනේ එන්නේ අප්‍රාණිකයි. එහෙම නැත්නම් මැරුණු, එහෙම නැත්නම් එක විනාශ වෙලා යන එකට ප්‍රාණයක් දෙද ඒ වගේ. කනාටු සුළං කිව්වම මේ සුළංගේ යන්නේ ආයානේ මේ සුළංග අප්‍රාණික සුළඟක්. නමුත් කනාටු සුළංගේ තමයි මේ දුහුල් මල කියන්නේ. දැන් දුහුල් මල කියන්නේ ඕනෑම තැනක ගිහිල්ලා ඒ යන තැම්වලට විසිරලා යන අයාලේ විසිරලා යන, එහෙම නැත්නම් ආතප්පාතක් නැතුව තමන් කොහෙද මේ යන්නේ කියන දේරුමක් නැතුව විසිරලා යන, දැවටෙන, ඕනෑම තැනක දැවටෙන්න පුළුවන්. හැබැයි දැවටෙන්නේ මොකේද? ප්‍රාණවත් සුළඟක නෙවෙයි. කනාඩු සුළඟක. ඒ කියන්නේ කිසිදු වෙලාවක මේ දුහුළු මඩ ප්‍රාණයක් ඇති වෙන ආකාරයට මේ ප්‍රාණවත් සුළඟක් විදියට ඒ අවශ්‍ය තැනකට මේ මල ගෙනියන්නේ නැහැ. කනාඩු සුළඟේ දුහුළු මලකින් අද වල්මත්වී පාවෙන්නේ. ඒතකොට වල්මත්වී, එතකොට පදරචකයන් නිවැරදිවම වල්මත්වී කියන වචනේ පාවිච්චි කරනවා. එවැනි ආකාරයට ගියාට පස්සේ සිද්ධ වෙන්නේ වල්මත්වීමයි. අපි සරල වචනෙන් කියනවා නන්නත්තර වෙනවා කියලා. ඒ තත්ත්වයටපත් වෙන්නේ වල්මත්වී, පාවෙන්නේ. දැන් එතන පාවෙන්නේ. දැන් පාවෙනවා කියන අර්ථය එන්නේ, පාවෙනවා කියන්නේ ඔහේ තමන්ගේ මනෝභාවයකින් තොරව ඔහේ තමන්ටම තම පාලනය කරගන්න. ඒක තමයි පාවෙන්නේ කියන වචනේ එතෙන්ට යෙදීමට ඊටාම ශූර විදියට පදරචකයා සමත් වෙලා තියෙන්නේ. අන්න අවසානයේ කියන ඔහුගෙන්දෝ ඔබගෙන්දෝ මාහෙට දෙනවා. එතකොට මෙවැනි අල්මත් වෙලා අසරණ වෙලා, එහෙම නැත්නම් තමන්ට තමන් පිළිබඳව තියෙන තීන්දුවක් ගන්න බැරි මේ කාන්තාව තමන්ගේ හදවතින්, එහෙම නැත්නම් අන්තර්විඥාණයෙන් ප්‍රශ්න කරනවා මම කවුරු ගාව ගිහිල්ලාද නවතින්නේ? ඇයි දෑල විදාහල දැන් තමන්ගේ ඔබටත් ඔහුටත් උරුමයි. හැබැයි දෑල විදාහල මං අද්දික් දික් කරලා දෙපැත්තට ඔයගොල්ලෝ දෙන්නම බලාපොරොත්තු වුණාට මට තීරණය කරන්න බෑ මං කවුරු ගාවට ගිහින් නවතීද කියලා. මගේ අනාගතේ කවුරු ගාවට සිද්ධ වෙන්නේ කියලා. මේ ගීතයට සරත් දසනායක කියන්නේ ලංකාවේ හිටපු විශිෂ්ටතම සංගීතඥයෙක්නේ. ලංකාවේ මුල් කාලේදී ඉන්දියානු, දකුණු ඉන්දියානු ආభాෂයෙන් ඒවායේ තනු වර්ගන ගීත නිර්මාණය කළාම මේකට මේ හා සමානව නොදෙවෙනි ආකාරයට සංගීතයේ යෙදීමට ශූර ලෙස දක්ෂ සමත් වෙච්ච සංගීතඥයා විදිහට තමයි සරත් දසනායකව අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මම දකින විදිහට. සරත් දසනායක මේ දුහුළු මලක් චිත්‍රපටයේ මේ ගීතය සඳහා බලන ආරම්භයේදී ඉන්ට්‍රොඩක්ෂන් එකේ හුදකලාව තියෙනවා. තනිය ඒ සංගීතය ඇතුලේ තියෙන තනිකම, ඒ පාවිච්චි කරලා තියෙන රිද්මයද, තනුවද, ඒ තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් තනිය හුදකලා පාඩු මේ කාන්තාවගේ ඒකේ හරියටම පද රචනයෙන් ඒ කාන්තාව ඇතුළේ තියෙන තත්වයක් ගීයේ තියෙන යොදාගත් සංගීතය තනුවත් මේකින් සියලුම දේවල් හරියටම භාවිතා කරලා ගොඩනැගිච්ච ගීතයක් විදිහට තමයි ওই ගීතය අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ. මේ ඔබතුමා කියපු විදිහට ඔය කියන සංගීතය පද රචනය මේ ඔක්කොමත් එක්ක මේ චිත්‍රපටයේ රූප පෙළ මේක හරිය මේ තියුණු විදිහට ගැලපුණා. මේ හැඟීම මේ විදිහටම දරනවා. එහෙම නේද? පැහැදිලිවම ඔය මට මතකයි යෝකේ මේ රවින්ද්‍ර රන්දෙනියයි නීතා ෆ්‍රෑන්ඩ්විනි ඇඩ් කරන්නේ ඔය කැරක්ටර්ස් අනිත් කැරක්ටර් එක හිටියේ ටොනි රණසිංහ. රවින්ද්‍ර රන්දෙනියට ඔය සින්දුවට යන්නේ ඉස්සෙල්ලා නීතා ඉඳන් කියනවා රවින්ද්‍ර රන්දෙනියට ඕනකම තියෙනවා නීතා මොනම යන්නේ. හැබැයි නීතා ඒ වෙනකොට තීරණයට ඇවිල්ලා තමන්ගේ අවිනිශ්චිත භාවය පිළිබඳව තවදුරටත් මට මේ ඇත්ත කියන්න පුළුවන් කමක් නැහැ. මෙහෙම ගියොත් මගේ ජීවිතේ කොතෙන්ටද කියලා නතර වෙන්නේ කියලා. රවින්ද්‍ර කියනවා මට ඔයාව හම් වෙන්න ඕනේ. ඉඳ කියනවා මට දැන් එන්න එපා මට තනි වෙන්න ඉඩ දෙන්න මට යන්න ඕනේ. එයා ඉවත් වෙලා යනවා. ඒ අවස්ථාවල් එක්ක විජයධර්මස්සේ අපූර්වට ගලපනවා ගෙනල්ලෙවලා ගීතයත් එතෙන්ට. ඊට පස්සේ මෙයා රූපරාම වල තියෙන චිත්‍රපටි ඕක අවසානයේදී තියෙන්නේ මේ ඇඳක වැතිරිච්ච නිලු කියන ඒ විවාහ කාන්තාව ඔය කැමරා එකේ තියෙන හයි ඇන්ගල් ගිහලා අරගන්නේ
මෙයාගේ රූපය විශාල පරාසයක තියෙන ලෝකයක තනිවෙච්ච කුඩා ප්‍රපංචයක් විදිහට තමයි සංකේත රූපත් පාවිච්චි කරන්නේ කැමරාවේ පවා. ඒතර ගීතය, සංගීතය, කැමරාව, ලයිටිං, ඩිරෙක්ෂන්, ඇක්ටිං සියලුම දේවල් පිළිබඳව සම්පූර්ණ මේ හැඟීම මිනිස්සුන්ට ප්‍රේක්ෂකයට දනවන්න පුළුවන් විදිහට තියෙන දෙයක්. ප්‍රශ්නේ ගොඩක් තියන්නේ මෙවැනි දෙයක් ඔබට නම් වෙන්නේ. ඔබ කොතනද නතර වෙන්නේ කියලා. ඒක තමයි නීත අහන්නේ. ඒක තමයි විජයධර්මසිංහ අහන්නේ. ඒකට අපූර්ව පද රචනයක් විදිහට තමයි ඔය ගීතය අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ. අපි එහෙනම් මේ අපේ දෙවෙනි ගීතයටත් යමු. අපි ඊළඟට තෝරගෙන තියෙන්නේ අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්. වික්ටර් රත්නායක මහත්මයාගේ බොහොම ජනප්‍රිය ගීතයක් සහ මේකේ විශේෂත්වය සංගීතයත් ඔහුගේ අතින්මයි සිද්ධ වෙන්නේ සහ මේකේ පද රචනයේ ප්‍රේමකීර්ති දාලිස් මහත්මයා. මේ දෙන්න එකතු වෙලා කරන නිර්මාණයක් ගැන අපිට අමුතුවෙන් කතා කරන්න දෙන්න බොහොම ඉහළ මට්ටමේ කියලා ඕනම කෙනෙක් දන්න දෙයක්. දැන් මේ ගීතය පිළිබඳවත් අපි පොඩි විග්‍රහයක් කරමු. තරමින් පියතක් අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් පියතක් හඳ පානේ මන්ද අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ආයේ ඒක තියෙන්නේ මේ විප්‍රලම්භ ශෘංගාරය දැනෙන ආකාරයට තමයි ගීතය ලියවිලා තියෙන්නේ. ඒ කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියෙකු වෙන වෙන අවස්ථාවක්. ඒක තියෙන අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ලබා ගනිමු වියතක් කියලා. දැන් උතන අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේ ගී සාහිත්‍ය ගී පද රචනය පිළිබඳව වර්තමාන බලන්න වියත කියන එක පාවිච්චි කරන්නේ දුරමනින්න. හැබැයි කාලය මනින්න මේ පද රචකයා ගේ පද රචකයා ප්‍රේමකීර්ති පාවිච්චි කරන වියතක් කියන වචනේ. ඒ කියන්නේ ඊටාම ශූර විදිහට භාවිත කරනවා එයා මේ වචන මේ ගේ පද රචකයන් ඒ ගී වලට අදාළ වෙන තැන් වලට තමන්ගේ භාෂාවේ තියෙන දැනුම අනුව දාත වර්තමානයේ තියෙන පට්ට කියලා වචන දැන් පට්ට කියලා කිව්වම හිතන් ඉන්නේ මා ලොකුයි. පට්ට කියන්නේ අදම නීච නින්දිත තුච්ච ඔය අර්ථය. නිසාවෙන් කියන වචන තියෙන පුරාවට කියලා වචන තියෙන. ඕව පාවිච්චි කරලා සමහර කරලා ලියවෙලා අපි හිතනවා ඔය භාෂාවේ තියෙන මාධ්‍ය වල තියෙන. අර දැන් ඔය ගීතය අනුව මේ දෙන්න මොන ගැහෙන්නේ රාත්‍රියක. හඳපානේ තියෙන හඳ තියෙන රාත්‍රියක. අපි හැංගුවා. හැබැයි මේගොල්ලෝ මෙයා කියනවා මේ පෙම්වතා කියනවා මේ පෙම්වතියට අපි හැඟුම් වලට යන්නේ නැතුව අපි දෙන්න විතරක් එක්කහුව වෙලා තනි වෙලා අපි අපේ අතීතය ගැන කතා කරමු. එතනදී කියනවා ඔබ ඔබේ සෙවණැල්ලෙන් මිදී මම මගේ සෙවණැල්ලෙන්. හේවණැල්ල නැති වෙන්නේ අන්ධකාරයේදී විතරයි. හැබැයි හඳ එළියේ තෙවණැල්ල තියෙනවා. ඒ කියන්නේ මද අඳුරේ මේගොල්ලෝ ගත කළාට බලාපොරොත්තු වෙන්නේ කාටවත් නොපෙනෙන. එතන තියෙන සංකේත රූපයක්. එතන සංකේත රූපය කියන්නේ සියල්ලන්ටම නොපෙනෙන විදිහට අපි තනි වෙමු. දැන් කියන්නේ අඳුරේ තනි වෙනවා කියලා. අඳුර වුණොත් තමයි හේවණැල්ල ඇති වෙන්නේ. අඳුරේ තනි වෙලා අපි අපේ ගැන සාකච්ඡා මොමුනමු. දැන් මොමුනනවා කියන්නේ රහසින් Tamanට කියා ගන්න බැරි නිකන් ඊටාම ආදරණීය හැඟුමක් ඉද. ඕක මට මතකයි සුනිල් ආරද මහත්තයා රේඛා කියන ටෙලිනාට්‍යයට ලිව්වා තරුවෙඩියද කිරිහර කරයි නිවි නිවි දිලෙමින්. ඒ කියන්නේ මේ ලියුමක් ලියනවා මේ පෙම්වතිය පෙම්වතාට එයාට මේ තරුවෙඩියත් බාධා කරනවා. චන්ද්‍රලේඛා කියන්නේ. එතකොට මේකේ තියෙනවා ඊළඟට අපි හැඟුම් වලට යන්නේ නැතුව අපි මේ තනි වෙලා ඉමු. මට මතක විදිහට ඊට පස්සේ කියනවා මේ අපි අත්වල බැඳගෙන යමු අපි ආයේ
ආයේ යමු කියන්නේ අපි කලින් ගිහිල්ලා තියෙනවා. නැවත කියන අර්ථය. අපි නැවතත් යමු මං කැමතියි මතක මේ මත. ඇයි? අපි දෙන්න දැන් ඊට පස්සේ වෙන් වෙනවා. වෙන් වෙන්නේ කොයිලාටද? හිමිදිරි වෙනකන් අපි ඉමු. මොකද අපේ කාලේ ඉතා සීමිතයි. හිමිදිරිය කියන්නේ කාත් කවුරුවත් නැතුව එහෙම නැත්නම් අලුත් බලාපොරොත්තු නැවුම් බලාපොරොත්තු අලුත් ලෝකයක. එතනදීම හැබැයි අපි දෙන්නට වෙන වෙන සිද්ධ වෙනවා. අපි මතුආත්මික දේකතු වෙම හැබැයි අපි වෙන වෙනම හිමිදිරිය අලුත් බලාපොරොත්තු තියාගෙන. මේකෙදී ගේපද රචකයා මේ පෙම්වති හෝ පෙම්වතාගේ වෙන්වීම පිළිබඳ විප්‍රලම්භ ශෘංගාරය ගෙනාවට ඔවුන්ව මේ නිකන් පාපොච්චානයකම විලාපයක් එහෙම නැත්නම් දුක්ඛ දෝමනසෙක් විදිහට පැත්තට විසි කරලා දාන්නේ නැහැ. දැන් සර් මේ දැන් ඔය කියන කාරණාත් එක්ක මේ ගීතය බලපුවාම මේ ගීතය අහපුවාම අපිට දැනෙනවා ඒ කාලේ අසන්නන්ගේ මනෝභාවයන් කොයි තරම් ඉවසීමකට පත් කරන විදිහට මේ හැඟීම් දීලා තියෙනවද ගීතෙන් කියලා. නමුත් දැන් වර්තමානයේ පෙම්යුලක් අරගත්තාම ওই විදිහට නෙවෙයිනේ බොහොම ඉක්මනින්ම ප්‍රතිචාර දක්වනවා. සාමාන්‍යයෙන් මේ ජීවිත හානිවලට යන තැනට එන විදිහ ආවේගකාරී සංගීතයක් තියෙනවා කියලා බොහෝ විචාරකයෝ කියනවා. මේ කාරණාව සත්‍යයක් නේද මේ ගීතයේ? පැහැදිලිවම දැන් මම ඒක මුලින්ම කිව්වේ ඒකයි දැන් ඉන්න තරුණ පරම්පරාව හෝ ඉන්න පරම්පරාව සම්පූර්ණයෙන් මේකට වග යුතු නැහැ කිව්වේ ඒකයි. මේක සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක් මුලින්දලා ආපු. ඇත්ත. දැන් මේ ගීතය ඇතුළේ තියෙන බොහොම ඉවසීමක් එක්ක මේ පෙම්වතා හෝ පෙම්වතිය එකිනෙකා මරා ගන්නෙ නැහැ. පිහියෙන් අනින්නේ නැහැ. මේක මේ දෙන්නට සමුදෙන්නේ දෙන්නටම නැවුම් බලාපොරොත්තු ඇති කරගෙන. ඒක සුබවාදී විදිහට කවත් ප්‍රේමකීර්ති අල්විස් ගියේ නැහැ. අනිකා මරා දමන චේතනන්. ඇයි? මේකෙන් කියවෙන්නේ ආදරය නිසා, ප්‍රේමය නිසා. ආදරය කියන ප්‍රේමය කියන තැනකදී කිසිදු එකකට අනිකාට වෛර කරන්නට රිද්දන්න පුළුවන් කමක් නැහැ. බෑ. ඒ දේ තමයි ප්‍රේමකීර්ති අල්විස් මේ ගීතේදී යොදාගෙන තියෙන්නේ. ඒක නිසා මේක පෙම්වතෙක් සහ පෙම්වතියක් වෙන වෙනවා. අනිත් එක මේගොල්ලෝ කටයුතු කරන්නේ හඳපානේ කියන එක ගැනීමම මේ ගීතය ඇතුළේ තියෙන සෞම්‍ය කියන එක. සිසිලස, සුන්දරත්වය මේ සියලුම දේවල්. එතකොට අනිත් එක බලන්න ඒකේ ගීතේ යොදාගෙන තියෙන විතරනායක යොදාගෙන තියෙන සංගීතය තාම භාවාත්මකව ඒ පදවලට තාම උචිත වෙන ආකාරයට තමයි මැවෙන විදියට දාලා තින්නේ. හැබැයි ඕකත් මම ඊයේ පෙරේදා කොහෙන් හරි එක දැක්කා වෙනත් ඉන්ස්ට්‍රුමන්ට්ස් වගේ ගහලා කාලා දාලා තියෙනවා. ඉතින් එහෙම නැතුව නිතරම ඔරිජිනල්ස් වලට ගිහිල්ලා වෙලා අපේ මේ ඉන්න අයට ඒවා පරණ සින්දුවල ඒ වගේ දකින්න අහන්න පුළුවන්කම ලැබුණොත් මේ මිනිස්සුන්ට තේරෙන්න පුළුවන්කමක් වෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ අර ඔකට කියන්නේ මේ ගොමරිටි මතු වෙනවා කියන්නේ. ඒ තත්ත්වය තමයි ඇති වෙලා තියෙන්නේ මේ සමාජය ඇතුලේ. ඒ ප්‍රශ්න වල තමයි කතන්දරේ සිද්ධ වෙන්නේ. අද අඳුරන්නේ නැහැ සේකර කවුද, චන්ද්‍රන්න මානවසිංහ කවුද, සමහරවල් මේ ප්‍රේමකීර්ති මල්ලිස් මලෙත් 89 වගේ වකවානුව මට මතක විදියට. මම මේ මිනිස්සු ජීවත් වෙනවා. දැන් හොඳම උදාහරණයක් මම කියන්නම්. මේ channels වලින් යනවනේ එක මේ සුපර් ස්ටාර් ස්ටාර් කියලා. මේක දිනන්නේ කාගේ සින්දු කියලාද? අද ඉන්නේ අයෙක් සින්දු කියලාද? මීට අවුරුදු 20-30 ගානකට ඉස්සෙල්ලා කරපු ගායකයන්ගේ සින්දු කියලා. එහෙනම් ඒ වගේ වටිනාකම ඒගොල්ලෝ දන්නවා. නොදන්නව නෙමෙයි. ඒකයි මම කිව්වේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන කියලා. මම හිතන්නේ කලාව පිළිබඳව ගී පද රචන සහ ගීතය සංගීතය කියන මාතෘකාව ඔස්සේ අදත් අපි කතා කරපු දේවල් වල අරමුණ වෙන්නේ මේ ස්වභාවිත සංගීතය සහ මේ වර්තමාන කලාවත් එක්ක ඉන්න පිරිස කොහොමද මේකට ගලපගන්නේ කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබතුමා මේ වැඩසටහනට සහභාගී වෙලා අපිට අදහස් දක්වපු කෙනෙක් විදිහට මේ කරන වැඩේ ගැන මොනවද හිතන්නේ සරලව? ඔව් දැන් මෙහෙමනේ දැන් අපේ රටේ හුඟක් channels තියෙනවා. රේඩියෝ තියෙනවා. නැත්නම් ඒ වයින් මේ කලා රසඥතාවය කියන එක මතු කිරීමට සමාජයට ඒ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවා නම් ගුවන් කාලය මම හිතන්නේ 100න් පංගුවක්වත් පාවිච්චි කරනවද කියලා විශ්වාස නැහැ. ඒතේ ජනමාධ්‍ය තමයි මේ සමාජය සූපත් කරන එක මේ මාධ්‍යයක් වෙන එක සාධකයක් වෙන්නේ. ඒකෙන් සිද්ධ වෙන දේවල් පිළිබඳව ඒකෙන් ඒ වගේ ජාතික අවශ්‍යතාවල් සිද්ධ වීමේදී උණතාවක් තියෙනවා නම් මෙවැනි කාර්යයන් සඳහා යොමු වෙලා
වෙනත් මානියකින් හරි මේ වගේ දේවල් මේ සමාජගත කරනවා නම් මේක ඊටාම හොඳ දෙයක් කියන එක නෙමෙයි මම කියන්නේ මේක ඊටාම පුණ්‍ය කර්මයක්. ඒකට හේතුව අනාගතේ බාර ගන්න ඉන්න තරුණ පරම්පරාවට ඒකයි මම මුලින්ම ඉඳන් කිව්වේ මිනිස්සුන්ගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ කියලා. අනාගතේ බාර ගන්න ඉන්න තරුණ පරම්පරාවට මේගොල්ලන්ට මේ සත්‍යය මේක කොයි විදිහටද වෙන්නේ කියන දේ පිළිබඳව පැහැදිලි කරන්න කියලා දෙන්න. එහෙනම් අඩු ගන්නට ඒ සඳහා පොඩි මාර්ගෝපදේශයකට පොඩි උදව්වකට හරි යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක හොඳ දෙයකට වඩා ඊටාම පුණ්‍ය කර්මයක් විදිහට තමයි මම දකින්නේ. මොකද එවැනි දෙයක් සිද්ධ වෙන්න ඕනේ අපේ රටේ තියෙන ඔය නමගිය මාධ්‍ය වලින්. ඒවයින් සිද්ධ වෙන ප්‍රමාණය මට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ කරන දේ පිළිබඳව මම ඔබතුමා ඇතුළු මේකට ඇතුළත් වෙලා ඉන්න සියලුම මහත්වරුන්ට මගේ ප්‍රණාමය පුද කරන්න. ඔව් අනිවාර්යෙන්ම අපේ සූර්යා YouTube channel එක හරහා අපේ ප්‍රොඩක්ෂන් එක අපේ කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ මේ කියන කාරණා ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ රසබරතෙන් ස්වභාවිතය හරහා සංගීතයේ මේ නොපෙනෙන මානයන් හොයාගෙන ගිහිල්ලා මේ දේවල් ඉස්මතු කරන්න උත්සාහය අරගන්නේ. එමනම් බොහොමත්ම ස්තුතියි ඔබතුමා අපෙත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වුණාට අද දවසේදී බොහොම අරුත්බර අදහස් ටිකක් එකතු කරේ. ඉතින් ඒකම අපි ඔබට ආරාධනා කරනවා අපෙත් එක්ක එකතු වෙන්න මේ වැඩසටහන මේ විදිහට දිගටම නරඹන්න. සූර්යා YouTube channel එක subscribe කරලා ඔබට පුළුවන් bell icon එක click කරලා දිගටම අපෙත් එක්ක මේ වගේ රසබරතෙන් රස විඳින්න ස්වභාවිත සංගීතයක් ඔබ ප්‍රිය කරනවා නම් ඒ දේවල් ඔබේ ජීවිතයට ගලප ගන්න එකතු වෙන්න. බොහොම ස්තුතියි.